අපි ඉදිරියට යන්නට අවශ්‍යයි. උන්වහන්සේ යුදෑසන කිව්ව සූදානම් වෙන්න, පිළිවෙල කරන්න, ජය ගන්න. යුදෑසන අපි ගීතිකාව ගායනා කරමු. කැපවෙමි සමිඳුනි යුදෑසන.
Hallelujah. Ada persana dia. Nilo mengenai orang yang amitnya. Demian mahansegi rajya විතරයි සදාකල්. Amen. Hallelujah. Ada persana dia di dalam. හොඳයි මේ උදෑසන මා සමග හරවන්නේ බයිබලය. නෙහෙමියාගේ පොතට. මේ උදෑසන ඔබ නෙහෙමියාගේ පොතේ නෙහෙමියාගේ චරිතය සම්බන්ධයෙන් නොඇසූ පැත්තක් මේ උදෑසන බසන්නට යනවා. ඒ නිසා කරුණාකරලා ඔබේ ආත්මික දින විවෘත කරන්න ඔබේ අවධානය පුරලා යොමු කරන්න එපා. මේ උදෑසන මා කැමති නෙහෙමියාගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 4 සහ 5 පද ඔබට කියවන්නට. නෙහෙමියා දෙවෙනි පරිච්ඡේදය 4 සහ 5 වෙනි පද. එවිට රජ නුඹ ඉල්ලා සිටින්නේ කුමක්දයි මාගේ නැසීය. එවිට මම ස්වර්ගීය දෙවියන් වහන්සේට යාඥා කොට රජුට කතා කරමින් රජතුමා ප්‍රසන්න නම් ඔබගේ දාසයා ඔබ ඉදිරියේ කරුණාව ලබා සිටි නම් යුදාහි මාගේ පියවරුන්ගේ සොන් තිබෙන නුවර ගොඩනගන පිණිස එහි හැරිය මැනවයි කීමි. ජීවමාන බලවත් දෙවි පියාණනි, අද උදෑසනක් දෙවි පියාණනි, ඔබ වහන්සේ දුන්න මේ කුඩා පොත රහස් ගබඩාවක් තිබෙනවා. ශුද්ධාත්මයන්නි, මේ රහස් ගබඩාවේ ඇති මේ දත්තයන් නිසිතොරතුරු එළියට ගන්නේ ඔබයි. ශුද්ධාත්මයන්නි, අද උදෑසනක් මේ සැකවී තිබෙන දේ අපට එළියට අරන් පහදා දෙමින් අපේ ගමනට සාර්ථකත්වයේ ලබා දුන මැනව. මන්ද දෙවි පියාණනි, ඔබගේ වචනේ ලියා තිබෙනවා. ඔබගේ වචන අපේ පාදවලට පහනක්, මාවතට එළියක් බව. ඒ නිසා දෙවි පියාණනි, මේ උදෑසන අපි ඔබ කෙරෙහි විශ්වාස කරන අතර ඔබම අපට කතා කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හලෙලූයා. මොදක් ප්‍රසන්නාදයක් දෙන්න. ලංකේනාට කියන්නේ මම අවදිවාද උදෑසන ඉන්නේ කියලා. හලෙලූයා. හලෙලූයා. මට ඔබේ ප්‍රතිචාරය ඉතාම අවශ්‍යයි. ආමේන්. මොදක් ප්‍රසන්නාදයක් නැවත දෙන්න. බුදුන් ක්‍රිස්තු පූර්ව 722 දී උතුරු රාජ්‍ය අපිට පේනවා අසිරියාවට යනවා. ඒ වගේ ක්‍රිස්තු පූර්ව 586 අපිට පේනවා දකුණු රාජ්‍ය යනවා බබිලෝනියට. දැන් මේ බබිලෝනියට ගියාට පස්සේ ක්‍රිස්තු පූර්ව 605 සිට 539 දක්වා බබිලෝනිය යටතේ තිබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට පේනවා පර්සියානු අධිරාජ්‍ය ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා. මේ පර්සියානු අධිරාජ්‍යයේ 6 වෙනි රජතුමා තමයි මේ අර්තක්සත්තා කියන රජතුමා. දැන් නෙහෙමියා මෙන්න මේ කාලේ තමයි මේ ඔහුගේ රජමාලිගාවේ සේවය දෙන්නේ. ඒකයි පසුබිම. දැන් මේ උදෑසන දෙවියන් වහන්සේට උන්වහන්සේගේ මනුෂ්‍යයන් කීකරුකමට ගේන්න. දෙවියන් වහන්සේට උන්වහන්සේගේ මනුෂ්‍යයන් විශ්වාසවන්ත භාවයට ගේන්න. දෙවියන් වහන්සේට උන්වහන්සේගේ මනුෂ්‍යයන් කැපවීමේ ඵලයට කැපවීමේ භාජනවලට ගේන්න. දැන් අපිට තේනවා මේ රජතුමා පර්සියානුවේ රජතුමා 6 වෙනි රජතුමා යටතේ මෝ රජමාලිගාවේ උසස් නිලයක් ගන්න මොහොතයි. නමුත් අපිට තේනවා ඔහු මේ හොඳ රැකියාව අත්හරින්න සූදානම් වෙනවා. ඒ වගේම ඔහු මේ සැප සම්පත් අත්හරින්න ඔහු සූදානම් වෙනවා. ඒ විතරක් නෙවෙයි බලවත් තනතුරක් ඔහු අත්හරින්න සූදානම්. ඔහුගේ ජීවිතයේ පැහැදිලි කාරණා තුනක් නෙහෙමියාගේ ජීවිතයේ එකක් තමයි හොඳ රැකියාවක් අත්හරින්න සූදානම්, සැප සම්පත් අත්හරින්න සූදානම්, ඒ වගේම බලවත් තනතුරක් රජුගේ පාත්‍රධාරියා. දැන් මේ ඔක්කොම අත්හරින්න සූදානම් වෙලා ඔව් එන්ට යන්නේ කැප වුණා වූ ජීවිතයකට, යම් අරුබුදකාරී ජීවිතයකට, නැත්නම් දෙවියන් වහන්සේගේ හදවතේ තිබෙන ඒ සැලැස්ම ඉෂ්ට කරන්ටයි ඔහු සූදානම් වෙන්නේ. පියාදර සහෝදරයා සහෝදරිය, සබාව උදෙසා, විනාශ වෙන මනුෂ්‍යයන් උදෙසා, මේ රට උදෙසා
ඔබ යම් දේවල් අත්හරින්න සූදානම් වෙනවා නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රශංසනීය දෙයක් බව හොඳට තේරුම් ගන්න. හලෙලූයා. ඔබ සභාව උදෙසා විනාශ වෙන මිනිස්යන් උදෙසා ඔබේ රට උදෙසා ඔබ කැපවෙන්න වැය වෙන්න යම් ආකාරයෙන් සූදානම් වෙනවා නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රශංසනීය දෙයක් වෙනවා. හලෙලූයා. හොඳ ප්‍රසන්නාදයක් දෙන්න. අදස්න මම අහනවා ඔබගේ හදවත දෙවියන් වහන්සේ තේරුම් ගන්න අතරේ ඔබ දෙවියන් වහන්සේගේ හදවතේ රිද්මය ඔබ තේරුම් ගන්න තිබෙනවාද? අපිට නම් වැඩක් නැහැ දෙවියන් වහන්සේගේ හදවත දෙවියන් වහන්සේ අපව තේරුම් ගත්තොත් ඇති අපිට සැපෙවොත් ඇති අපේ පවුල නඩත්තු කරොත් ඇති අපිව ආරක්ෂා කරොත් ඇති. නමුත් පියාදර සහෝදරය සහෝදරිය අපි ඊළඟ පියවරට යා යුතුයි. දෙවියන් වහන්සේගේ හදවත උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි. හලෙලූයා. දැන් නේමියා ඊට බලවත් තනතුරක ඉන්න අතරේ නේමියා තේරුම් ගත්ත දෙවියන් වහන්සේගේ හදවත. හලෙලූයා. 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 හොඳ ප්‍රසන්නයි. නිවැරදිව මම අහන්න කැමති ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේගේ හදවත තේරුම් ගන්නවා? ආමේන්. දෙවියන් වහන්සේගේ හදවත ඔබව හොඳට තේරුම් ගන්න පුළුවන්. ආමේන්. හලෙලූයා. මොකද දෙවියන් වහන්සේගේ හදවත කියන්නේ පරාර්ථකාමී හදවතක්. කැපුණා වූ හදවතක්. වැවෙන්න සූදානම් වූ හදවතක්. හලෙලූයා. හලෙලූයා. කීදෙනෙක් දන්නවද? බටර් අවුව තිබ්බම මොකද වෙන්නේ? දේවන මඩ කවුම් අවුව තිබ්බොත් මොකද වෙන්නේ? මඩින් හදක් කැවුවා. අද දෙවියන් වහන්සේගේ හදවත ඔබ තේරුම් ගත්තොත් ඔබ බටර් වගේ. ආමේන්. දෙවියන් වහන්සේගේ හදවත ඔබ තේරුම් ගත්තේ නැත්නම් ඔබ මඩ කැවුමක් වගේ. කියන්නේ මඩ කැවුමක් වෙන්න එපා. හලෙලූයා. හලෙලූයා. මේ නේමියා මඩ කැවුමක් වුණේ නෑ. මේ නේමියා බටර් බවට පත් වුණා. හලෙලූයා. හලෙලූයා. අන්දස්සනම බටර් වුණේ නැතිනම් ඔබ දිය වෙන්න ලෑස්ති නැතිනම් ඔබ දෙවියන් වහන්සේගේ හදවත තේරුම් ගන්නේ නෑ. ගිසිපුරාදා අපි කිව්ව ප්‍රසුතෙවිලි වෙන්න. අපි සභාවේ යාඥාවමදි. අපි සභාවේ අයට යාඥාවට ආරාධනා පත්‍රයක් මම දෙන්න ඕන. සමහර අයට කිව්වොත් අනේ පොඩ්ඩක් එන්න යාඥාවට. එතකොට එනවා. මේකද ඔබේ හදවත? ඔබ මඩ කැවුවා. දෙවියන් වහන්සේට ඕන උන්වහන්සේගේ හදවත තේරුම් අරගෙන අපේ හදවත් වගුරුන ජනතාව. හලෙලූයා. 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 හොඳ ප්‍රසන්නාලියක් දෙන්න. අපි කියනවා මේ සිද්ධාන්තයම ආබ්‍රහම් දුන්නාස කිව්වේ නැද්ද? ආබ්‍රහම් දුන්නාස කිව්වා මා සමග ඔබට ඇවිදින්න ඕන නම් මෙන්න මේ කාරණා තුන කරන්න. ඔබේ පරිසරය වෙනස් කරන්න, ඔබේ පියාගේ ගෙදර අයින් කරන්න, ඔබේ ණයයන්ගෙන් අයින් වෙලා මං පෙන්නන දේශයට ගමන් කරන්න. පියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ හදවත ඔබ තේරුම් ගත්තොත් ඔබට අනිවාර්යෙන් තිබෙනවා කැපවීමක් කරන්න. ආමේන්. නිකං රෝසමල් යහනාවක් තිබෙන කිතුණු ජීවිත හොයන්න එපා. නිකං උඩින් දුවන කිතුණු ජීවිතෙ දෙන්න එපා. කරුණා කළා ඔබේ ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ කරපු දේ සිහි කරන්න. ආමේන්. උන්වහන්සේ අර කුරුසිය අරගෙන වැටි වැටි ඇයි ගමන් කළේ? උන්වහන්සේ අර කසපහන වදිනකොට වේදනාත්මක උන්වහන්සේ දරාගත්තේ නේ. ඔබට නිකං සුමටව ගමන් කරන්න. පියාදර සහෝදරය සහෝදරිය ඔබ යකට මේවා යන සේක්වා. ඔබ යකමස් නහරවලට මේවා යන සේක්වා. කැප වෙන්න සභාව. ආමේන්. දෙවියන් වහන්සේ මගේ ජීවිතයට සමහර දේවල් කියලා තියෙනවා. එකින් එක ඉෂ්ට කරනවා. මම කියනවා ස්වාමිනී මම නම් දුවන්නේ නෑ. මම එන හැම දෙයකට මුහුණ දෙන්න යනවා. මොකද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ හදවත තේරුම් ගත්ත ජනතාව. ආමේන්. ආමේන්. ඔබට එක ජීවිතයක් තිබෙන්නේ කරුණා කරලා උන්වහන්සේ දෙස ජීවත් වෙන්න. ආමේන්. ආමේන්. හොඳ පොළසංවාදයක් තියෙනවා. කරුණා කරලා නූල අතහැරලා කඹේ අල්ලගන්න. මේ ලෝකෙ ඔක්කොම තියෙන නූල්. මොකද නූල ඉක්මනින් කැඩේ. නමුත් කඹේ ශක්තිමත්. හලෙලූයා. ඔබ නූල අතහැරලා කඹේ අල්ල ගන්නවා කියන්නේ මේ ලෝකේ දේවල් අත්හැරලා ඔබේ සැලසුම් කන්න දාලා දෙවියන් වහන්සේගේ මහෝත්තම ඒ උන්වහන්සේගේ කැමැත්ත කරා යොමු ගමන්. හලෙලූයා. හලෙලූයා. තේරෙනවද ඔබට කියන්නේ ලංකේනේ නූල අතහරින්න කියන්නේ. කඹේ අල්ලගන්න. අද අපි දිරච්ච නූල් තමයි අල්ලගෙන ඉන්නේ. මේ ලෝකෙ ලැබෙන දේවල් සමහරට අපේ ගෞරවය සමහරට අපි අල්ලගෙන ඉන්නවා.
නමුත් පියාදර සහෝදරයා සහෝදරිය නුනතල අල්ලගන්න කමයි. ආමේන්. දෙවියන් වහන්සේගේ හදවත තේරුම් ගත්ත කෙනෙක් නම් ඔබ නිතරම ඔබ තේරුම් ගන්නේ මේ ලෝකේ දේවල් නෙවෙයි, මගේ සරස්ම නෙවෙයි, දෙවියන් වහන්සේගේ සරස්ම මොකද්ද? මම මොනවද කරන්න ඕන? ආමේන්. හලෙලූයා. හලෙලූයා. එනිසා මේ උදැසන හොඳින් අසා ගන්න මේ බයිබල් පදේ පෙරණ මාර්තුමාගේ සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ මාර්ක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 29 30 බලන්න. හොඳින් අපේ සහෝදරිය කියයි. හොඳින් අහගන්න. සබවක් නුඹලාට කියමි. මා නිසාද සුභාරංචිය නිසාද ගේ හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මව් හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නමුත් දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මව්වරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩා සහිතව සියක් ගුණයක් හා අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නෝය. අත්හැරීමක් තුල ලැබෙන දේවල්. ආමේන්. ඔබ දෙවියන් වහන්සේ කියන දේ ඔබ අත්හැරියොත් ඔබට සියක් ගුණයක් ලැබෙන බව ලියා තිබෙනවා. හැබැයි අමතක කරන්න එපා. ඒකට පීඩා සම්බන්ධ වෙලා තිබෙනවා. ආමේන්. කිතුණු ජීවිතය කියන්නේ පන්නරයක් ලැබෙන්නේ පීඩාව තුලයි. හොඳට මතක තියාගන්න. ආමේන්. ඔබ දන්න ගඟක් නිකම්ම ගලාගෙන යනවට වඩා ගඟ යන අතරේ ගලක් උඩින් කොහොම යනකොට හරිම ලස්සනයි. හල්ලුයා. ඔබ දන්න කිතුණු ජීවිතයේ ඔබ ගමන් කරන අතර මේ පීඩාව කියන්නේ ඔබ උපවත් කරන තැනයි. ඔබ නැනපත් කරන තැනයි. ඔබ උන්වහන්සේ උසමහතට ගේන තැනයි. ආමේන්. ඒ නිසා මේ උදෑසන මතක කරගන්න සියක් ගුණයක්. හැබැයි පීඩාවක් තිබෙනවා. හල්ලුයා. කර්මාවල කියන්නේ පීඩා එන වෙලාවේ ඔරොත්තු දෙන්න මොන දෙන්නේ කියලා. ආමේන්. අද සමහරු කිතුණු පීඩාව ආපිලා හොයාගන්න ඒක නෙවෙයි සබාව උන්වහන්සේගේ සැලැස්ම. ආමේන්. අවසානයේ බලන්න කියනවා සදාකාල ජීවනය තිබෙනවා. උන්වහන්සේ අත්හරින්න කිව්වොත් අත්හැරලා උන්වහන්සේ සමග ගමන් කරනවා. හලෙලූයා. හලෙලූයා. මේ උදෑසන මම ඔබට කියන්න උත්සාහ කරන්නේ නේමියාගේ ජීවිතයේ ඔව් තීරණයක් ගන්නවා. හොඳ රැකියාව අත්හරින්න, සැප සම්පත් අත්හරින්න, තනතුරු අත්හැරලා උන්වහන්සේ කියන දේ කරන්න. ආමේන්. දැන් නේමියා අපිට පේනවා කීකරු සමග මොනවද කළේ? කීකරු වීම සමගම කළේ මුලින්ම කළේ යාඥා කිරීමයි. නේමියා පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඔව් යාඥාව ආරම්භ කළා. මේ උදැසන පියාදර සහෝදරයා සහෝදරිය ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙලා කැප වෙලා මොන දේ කළත් වැඩක් නෑ. ඔබ යාඥා ජීවිතයකට ඔබේ ජීවිතය හුරු කරන්නේ නැතිනම් අද ගොඩක් එන්නේ යාඥා කරව ගන්න. පළක් නෑ සභාව. ඔබ යාඥා කරන කෙනෙක් වෙන්න. ආමේන්. ආමේන්. කනගාටු කරන තමයි වසර ගණන් සභාවන් වලට එනවා. ඔන්න අදිස්සියකට පොඩි යාඥාවක් ඔප්පු කරන්න කිව්වොත් ඒක කරන්න. නේමියා මුලින්ම කළේ යාඥා කිරීම. හරියට මේ උදැසන දේව දරුවනි දෙවියන් වහන්සේගේ සැලැස්ම කරා ඔබ ගමන් කරනකොට පළවෙනි අදියර තමයි උන්වහන්සේගේ හදවත ඔබ තේරුම් ගත්තොත් ඔබේ හදවත උන්වහන්සේ උදෙසා බබරනවා යාඥා කරනවා. හලෙලූයා. කී දෙනෙක් ඔබේ යාඥා ජීවිතය සාර්ථක වෙලා තිබෙනවා? ආමේන්. සාර්ථකව කරනවා. අද නිකන් අපි දන්නේ ලෝකීය සංගීත සම්දර්ශනය වුණා දවස් 3ක් ඕම් පුරුදු පුහුණු වෙනවා සමහර. අද අපි දෙවියන් වහන්සේගේ වැඩ වෙනකොට උදේ නැගිට්ට මුණ හොදගත්ත ඇඳගත්ත ආවා. දැන් මෙතන අපිට පුළුවන් උඩ පයින්න. මතක තියාගන්න තමන් වැරදි තැනක ඉන්නේ. යාඥාවෙන් සූදානම් වෙන්න. පළවෙනි අදියර තමයි ඔය යාඥාවෙන් සූදානම් වෙන්න. හලෙලූයා. හලෙලූයා. හොඳ ප්‍රසන්නාදයක් දෙන්න. ඔබ දන්නවද ක්‍රිස්තු පූර්ව 46 නොවැම්බර් මාසයේ ආරම්භ කළ යාඥාව ක්‍රිස්තු පූර්ව 445 මාර්තු දක්වා නොකඩවා නේමියා දියත් කළා. මාස 4ක් දවස් 120ක් නොකඩවා යාඥා කළා. මම ඔබට කියන්නේ මේ වගේ එකපාර යාඥාවට යන්න එපා. අඩුතරමින් පැය දෙකක තුනක යාඥාවකට එන්න ඉස්සෙල්ලා. මේකවත් ඔබ කරන්නේ නැතිනම් ඔබ දෙවියන් වහන්සේගේ හදවත තේරුම් ගන්න සදා. නේමියා දවස් 120ක් මාස 4ක් දිගින් දිගට යාඥා කළා. පියාදර සහෝදරයා සහෝදරිය ඔබට තේරෙනවද?
කැප වුණා වූ ජීවිතයකට ඔබේ ජීවිතය ඔබ ගෙනියනවා. ආමෙන්. ආමෙන්. අහගෙන ඉන්නවනේ අප්‍රසන්නාදයක් දෙන්න. ආමෙන්. ආමෙන්. මේ උදෑසන ඔබ තේරුම් ගන්නවද? මේ යක්ඥාන් පස්සේ මාස 4කට පස්සේ දෙවියන් වහන්සේ රජතුමාට කතා කළා. හලෙලූයා. මෙතන හොඳ දෙයක් තියෙනවා තැන්පත් කරලා හොඳින් මට සමන් දෙන්න. මාස 4කට පස්සේ දෙවියන් වහන්සේ කතා කරන රජතුමාට කතා කළා. මාස 4ක් ගිහින්. උන්වහන්සේ දවසකින් කතා කරන්නේ, දවස් දෙකකින් කතා කරන්නේ, සතියකින් කතා කරන්නේ, මාසකින් කතා කරන්නේ, මාස 4ක් යාඥා කරන තුරු හිටියා රජතුමාට කතා කරනවා. මේ උදෑසන හොඳට තේරුම් ගන්න. දෙවියන් වහන්සේ දන්නවා අපි මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන්, මුළු ආත්මයෙන් කරන යාඥා. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේට රවට්ටන්න හිතන්න එපා සභාව. දෙවියන් වහන්සේ එක්ක ශනික දේවල් නැහැ. හොඳට මතක තියාගන්න. ශනික දේවල් නැහැ. යෙසායා අවුරුදු 700කට ඉස්සෙල්ලා කිව්වේ ගැලුම්කාරයෙක් කෙනෙක් කියලා. උන්වහන්සේ හදිස්සි වුණේ නැහැ සභාව. අවුරුදු 700ක් ඉස්සෙල්ලා කියන යෙසායා මෙන්න ගැලුම්කාරයෙක් කියලා. උන්වහන්සේගේ රාජ්‍ය හදිස්සි නැහැ. උන්වහන්සේ සූදානම් සහිතවයි ක්‍රියා කළා. ආමේන්. ඒ නිසා නේමියාගේ දවස් 120 යාඥාව දෙස උන්වහන්සේ බලා සිටියා. ඔබේ ජීවිතේ කැප වුණා වූ යාඥාව දෙස දෙවියන් වහන්සේ බලා සිටලා අවශ්‍ය පුද්ගලයන්ගේ හිත වෙනස් කරන්න උන්වහන්සේ හැකියාව දෙනවා. හල්ලෙලූයා. උන්වහන්සේ රජවරුන්ගේ සිත් දිය පාරවල් බවට හරවන දෙවියන් වහන්සේ. ආමේන්. ආමේන්. හල්ලෙලූයා. මනුෂ්‍යයන්ට බය නොවන්ට. ආමේන්. ආමේන්. අපිට පේනවා ඔය දවස් 120ක් යාඥාව හිටියා. මාසෙකට කොච්චර පැය ගන්නක ඔබ යාඥා කරනවා. ලංකේ පොඩ අහන්න. දවසට කොච්චර කරනවා කියලා අහන්න. ඔබේ ජීවිතේ වෙනස් වුණේ නැතිනම් ආත්මයන් වහන්සේ මේ සභාව ගෙනියන්නේ නැහැ මතක තියාගන්න. කරුණා කරලා ලැස්ති වෙන්න සභාව. මොකද අපේ කැපවීමක් නැතිනම් වැඩක් නෑ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දැන් අපිට පේනවා රජුට මොනවාද කතා කරන වචන? රජුට පිළිතුරක් සපයනවා ආදර්ශමත් පිළිතුරක්. මට හොඳින් සමන් දෙන්න. මෙතන තමයි පොයින්ට් එක. රජු දැන් උඩ කතා කරනවා. රජුට කවුද කතා කරන්නේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කතා කරන රජුට දැන් උඩ කතා කරනවා. දැන් මෙතන තමයි පොයින්ට් එක. රජු කතා කරනකොට ඔහුගේ පිළිතුර ඉතාමත් ආදර්ශමත් පිළිතුරක්. ආදර්ශමත් පිළිතුරක්ගේ පළවෙනි කාරණේක මම ඔබට දෙන්නම්. ඒක ප්‍රඥාවන්ත පිළිතුරක්. ප්‍රඥාවන්ත පිළිතුරක්. ඒ වගේම මේක තැනට සුදුසු ලෙස කතා කිරීම. තැනට සුදුසු ලෙස කතා කිරීම. ඒක මම ඔබට පෙන්වන්නම්. නේමියා දෙවෙනි පරිච්ඡේදයේ 3-4 පද. එවිට මම ඊටමත් බයව රජුට කතා කොට රජතුමා සදාකාලම ජීවත් වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුව ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙදී මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදයි කී. දැන් රජතුමා ඔබේ මුහුණ මලානික වෙනවා. ඇයි මගේ මුහුණ මලානික වෙලා තියෙන්නේ කියලා පිළිතුරක් දෙනවා. පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර දැන් පාළු වෙලා. දැන් ඇයි නේමියා මෙහෙම කියන්න හේතුව? මේක හොඳට මට සමහර දෙන්න. නේමියා ඇයි කිව්වේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර දැන් පාළු වෙලා කියලා? මේ ජෙරුසලම ගැන කතා කරන්නේ. ඇයි එහෙම කිව්වේ නැත්තේ? ප්‍රඥාවන්ත පිළිතුරක්. ඔබ දන්නවද මෙහෙම කියන්න හේතුව තමයි මේ අර්ථක්ෂා රජතුමා තමයි නියෝගයක් දීලා තිබ්බේ ජෙරුසලමේ වැඩ නතර කරන්න. දැන් ජෙරුසලමේ වැඩ නතර කරන්න කියලා තිබෙන්නේ මෙයා. ඒ නිසා මේ යාඥාවේ මිනිස්සයා මොනවද කරේ? ජෙරුසලම කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව ඔහු කියන පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර මොන ප්‍රඥාවේ වචනයක්ද? කොහොමද නේමියාට මේ ප්‍රඥාව ආවේ? මේක භූමිකම නෙවෙයි දෙවියන් වහන්සේ වෙසින් උඩ බැසාවා. හalleluya. හalleluya. පදේ කියවන්න දැන්.
ඔන්න බලන්න රජතුමා තහනම් කළා තිබෙනදී. එස්රා 4 වෙනි පරිච්ඡේදයේ 21 22 බලන්න. හොඳට බලන්න. හොඳට අහුම්කම් දෙන්න. එබැවින් මා විසින් නියෝගයක් කරන තුරු ඒ නුවර ගොඩ නොනගන පිණිස ඒ මිනිසයන් නවත්වන හැටියට නියෝගයක් කරපල්ලා. අප්‍රමාදව මේක කරන ලෙස බලා ගනිල්ලා. රජවරුන්ට අලාභ පැමිණෙන හැටියට අනතුරු වැඩි වෙන්න ඉඩ දෙන්නේ මක් නිසාද යනුය. ඇති අපිට පේනවා මේ රජතුමා තමයි ජෙරුසලම ගොඩනගන්න එපා කියලා නීතියක් දෙනවා. දැන් බලන්න නෙහෙමියා දවස් 121ක් යාඥා කළා. යාඥා කරාට පස්සේ ඒ නියෝගයේ දීපු රජතුමාට දෙවියන් වහන්සේ කතා කරනවා. හලෙලූයා හලෙලූයා. හොඳ අක්කලසන්නාදයක්. ඔබ තේරුම් ගන්න ඔබ නමස්කාර කරන දෙවියන් වහන්සේගේ තමයි මේ විශ්වයේම අයිතිය තිබෙන්නේ. හලෙලූයා. මේ විශ්වයේම ඔප්පුව තිබෙන්නේ ඔබ නමස්කාර කර දෙවියන් වහන්සේගේ අතේ. ආමේන්. ඒ සවුන් වහන්සේට යාඥා කරපුවාම උන්වහන්සේගේ හදවතේ තිබෙන සැලැස්ම විතරයි ඉෂ්ට වෙන්නේ. හලෙලූයා හලෙලූයා. කිසිවෙකුට ඔබ වෙනස් කරන්න. ආමේන්. නමුත් මෙතන ප්‍රඥාව අවශ්‍යයි. දැන් බලන්න නෙහිමියා මොනවද කළේ? ජෙරුසලම කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ ජෙරුසලම වචනේ පාවිච්චි කරා නම් රජතුමා ටිකක් කුපිත වෙන්න තිබුණා. දැන් මම තහනම් කරමු දේ මොවිල්ල. ඒ නිසා ප්‍රඥාවන්තෝ කියනවා පියවරුන්ගේ සොහොන් නැති දේශයටයි මම යන්නේ. ඒකේ මට ගොඩ රිංගිපත් තියෙනවා. බලන්න මොන ප්‍රඥාවද. දෙවිදරුනේ අපිට මේ උදෑසන උන්වහන්සේගේ ප්‍රඥාව අවශ්‍යයි. ආමේන්. ප්‍රඥාව කොතනින්ද ආරම්භ වෙන්නේ? ඉතින් පැහැදිලිව හිතුවදසේ කී හතේ ගියා තිබෙනවා. ප්‍රඥාව ආරම්භ වෙන්නේ දෙවියන් වහන්සේට බාධින්. ආමේන්. දෙවියන් වහන්සේට බාධින් කියන්නේ ප්‍රඥාවයි. හලෙලූයා. නම් කියන්නේ අරයට මෙයාට නෙවෙයි දෙවියන් වහන්සේට බාධින්. සමහර යක්කුන්ට පුදුම බයක් තියෙනවා. ඔය බය දෙවියන් වහන්සේට ගෙනාවම ඔබේ ජීවිතේ පුදුම දෙයක් සිද්ධ වෙනවා. ආමේන්. මේ උදෑසන මෙතන ඉන්නවා යක්කුන්ට බය වෙච්ච අය. මෙවිසන්න. ඔබේ නිවස්වල සමහර සිදුවෙන දේවල් නිසා යක්කුන්ට ඔබ බය වෙලා ඉන්නවා. ඔය යකාට බය වෙන්න එපා. ආමේන්. හලෙලූයා. හොඳක් ප්‍රසන්නාදයක් දෙන්න. දෙවියන් වහන්සේට බය වෙන්න. ආමේන්. දෙවියන් වහන්සේට බය වීම තුල ඇති වෙන්නේ මොනවද? තව තවත් උන්වහන්සේගේ ජයාන්විත හස්තය ඔබ වෙලා ගන්නවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ඔබ දන්නවද මේක ඊටාම පිරිසුදුව තිබෙනවා. උන්වහන්සේගේ ප්‍රඥාව පිරිසුදුව තිබෙනවා. ඒක සමාදානව තිබෙනවා. ඒක ඉවසිලිමත්ව තිබෙනවා. ඒ වගේම ඒක යටහත්ව දයාවලුත් පළවෙනුත් පූර්ණව අපක්ෂපාතීව අවංකව තිබෙනවා. හලෙලූයා. මෙන්න දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. හලෙලූයා. මේක ඔබ වෙතට ආවම ඔබ කතා කරන වචන තුල පුදුම අධිකාරීත්වයක් තිබෙනවා. හලෙලූයා. නෙහෙමියා රජතුමාට උත්තර දෙනවා. ප්‍රඥාවේ වචන වල එහාට මෙහාට පොඩ්ඩ යෙරුසලම කියන වචනේ පාවිච්චි කරේ නැහැ. සමහර තැන්වලදී මමත් මේ දවස්වල මේවා පාවිච්චි කරනවා. මේවා අපිට එකක් නෙවෙයි, මේ වංචාවක් නෙවෙයි, මේවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. හලෙලූයා. හලෙලූයා. මොකද අපේ ස්වාමීන් වහන්සේ අපිට ප්‍රඥාව දෙන්නසේක්වා. ආමේන්. හලෙලූයා. මේ උදෑසන ඔබට යමක් තේරෙනවා. ඔබට මතකද දෙවියන් වහන්සේ සාලමොන්ට දුන්න ප්‍රඥාව? මොන ප්‍රඥාව? එක්තරා දවසක කුඩා දරුවෙක්ගේ අයිතිවාසිකම කියන මව්වරු දෙන්නේ. මව්වරු දෙන්නේ කියනවා මේ දරුවා මගේ කියලා. දැන් එක දරුවයි මව්වරු දෙන්නේ ඉදිරියට. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සලමොන් වෙතට එනවා. සලමොන් කියනවා අම්මලා දෙන්නා මිස්සහා තියලා. ඒ වදකියාට කියනවා කඩුව ගේන්න මේ දරුවා දෙකට කපලා අම්මලා දෙන්නට දෙන්න. එක අම්මා කෙනෙක් කියනවා ඒක හොඳයි. එක අම්මා කෙනෙක් කියන්නේ අනේ රජතුමනි මේ දරුවාට ඕම කරන්න එපා. ඒ දරුවාට අම්මට දෙන්න කමන්නේ. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව රජතුමාට ඇවිල්ලා කවුද හරි අම්මා කියලා තේරුම් ගත්තා. අද හැමෝම අම්මලා නෙවෙයි. දරුවා මරන්න කිව්වනවා අම්මා. අනේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සලමුන්ට ආමේන්. මිත්‍රය දෙවියන් වහන්සේගේ ප්‍රඥාව බැසෙන ඔබ කැපවෙන තැන. ආමේන්. හලෙලූයා. ඔබ දන්නවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රඥාවේ වචන පාවිච්චි කරනවා. උන්වහන්සේ ඇවිල්ලා අහනවා අයබදු දෙවියෙක් හොඳද නැද්ද? උන්වහන්සේගේ සාන්ත දාන්ත වාහන උන්වහන්සේ අම්පුරු දානවා. උන්වහන්සේ කියනවා
දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට දෙන්න. කායිසට අයිති දේ කායිසට. ආමේන්. හල්ලුයා. හල්ලුයා. උන්වහන්සේගේ ප්‍රඥාව වචනේ සුන් වෙලා යනවා. එක්තරා වෙලාවක උන්වහන්සේ ඉදිරියට ස්ත්‍රියක් ගේනවා. කාම මිත්‍යාචාරය කළ 80 දැන් 80. උන්වහන්සේගේ ප්‍රඥාවේ වචනේ එනවා. පාපයක් නැති කෙනා පළවෙනි ගල ගහන්න. ඔවුන්ගේ තර්ක විතර්ක ඉවරයි. හල්ලුයා. Hallelujah. මිත්‍රය දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. Amen. දැන් අපිට පේනවා නෙහෙමියාට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව වැසා. Amen. අද Hallelujah. දැන් සභාව ඔබට පෞද්ගලිකව දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඕන. ඔබේ පවුලට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඕන. ඒ වගේම අපේ සභාවට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඕන. Amen. එහෙනම් කොහොමද මේක වැසෙන්නේ? වැසෙන්නේ යාඥාව තුලයි. Amen. හල්ලුයා. Hallelujah. හල්ලුයා. හොඳට ප්‍රසන්නාදයක් දෙන්න. අපිට පේනවා ඊළඟට දෙවෙනි කාරණය. නෙහෙමියාගේ මේ කතාවේ දෙවෙනි කොටස තමයි. ඔහුගේ සිතේ බිය තිබුණා. බිය තිබුණත් ඔහු බොරු කියන්නේ. ඇයි? රජතුමා ඉදිරියේ ඔබ දන්නවා මලානිකව හිටියොත් රජතුමා ඉදිරියේ නිකන් සිංහෙක් වගේ ඉන්නෝ පොඩි උණක් හරි හැදිලා නිකන් මලානික වුණොත් බෙල්ල ගහලා දානවා. ඔක තමයි රජ රාජනීතිය. ආමේ ඔය රජතුමාට දැඩිව බය වෙලා හිටියා. බය වුණත් ඔව් බොරු කිව්වේ නෑ. බය වෙන හේතුව තමයි ඇත්තම රජතුමා ඉදිරියේ මලානික සිටුත් අනිවාර්යෙන් මරණ දඬුවම ලැබෙනවා. ඒ වගේම ඔහු තමයි යෙරුසලම ගොඩනගන්න එපා කිව්ව රජතුමා. දැන් ඔහුගේ මුඛයෙන් මේ පිළිතුරු ගන්න යනවා. දැඩි බයක් නෙහෙමියාට තිබුණා. නමුත් මේ උදෑසන මතක තියාගන්න ඒ පිටතට සිටින කෙනාට වඩා අපි තුල සිටින තැනන් වහන්සේ බලනවා. හල්ලුයා. උන්වහන්සේගේ නිර්භීතකම අපිට ආවම මේ ලෝකේ පෙරලන්න අපිට හැකියාව. හල්ලුයා. ඔබ දන්නවද උන්වහන්සේගේ ගෝලයන් එනකොට කිව්වා මේ ලෝකය පෙරලන්න සෙනගිනවා. අද දවසේ ඔබ දකින්නකොට දකින්න ඕන මේ ලෝකේ පෙරලන්න සෙනගයි. ඔබට නිර්භීතකම මට නිර්භීතකම දෙන්නේ මේ මහෞත්තම ස්වාමීන් වහන්සේ. හැබැයි මේ උන්වහන්සේට බය වෙන්න බොරුව ඕනේ නැහැ. ඉතින් දවසක ඇහුවා මගෙන් රැ වැඩ කරා. කොහොම රැ වැඩ කරා? ඇයි රැ වැඩ කරේ? රැ වැඩ කරේ අපේ ජනතාව වැඩ කරලා ඇවිල්ලා තමයි රැ වැඩ කරන්නේ. පිළිතුරු එකයි හරි කිව්වා. පියාදල සහෝදරය සහෝදරිය සමහරට අපිව නිකන් හිර කරන්නේ නමුත් අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව අමතක කරනවා. Amen. දේව දරුවන් බව අමතක කරන්න එපා. උන්වහන්සේගේ ලේවලෙන් මිලදී ගත්ත සෙනඟ බව අමතක කරන්න එපා. හල්ලුයා. හොඳට ප්‍රසන්නාදයක් දෙන්න. ඔව් විශ්වාස කළේ මොකක්ද? විශ්වාස කළේ මොකක්ද? ගීතා හිතෝපදේශයේ 21 පළවෙනි පදේ විශ්වාස කරනවා. විශ්වාස කළේ මොකක්ද? හිතෝපදේශයේ 21 පළවෙනි පදේ විශ්වාස කරනවා. ඉතින් දෙන්න ගත්තද? කියන්න බලන්න. 21 රජුගේ සිත දියපාරවල් මෙන් ස්වාමීන් වහන්සේගේ අතේ පවතී. රජුගේ සිත දියපාරවල් මෙන් දෙවියන් වහන්සේගේ අතේ තිබෙන විශ්වාස කළා. බයිබලයේ තිබ්බට වැඩක් නැහැ සබවුන් මතක තියාගන්න. මොකක්ද තියෙන්නේ? අපි අරගන්න. අපි විශ්වාස කරන්න. මේක දේ වචනේ. උනස් ගුස්ප තිබෙනවා. ආමේන්. ඔබ දන්නවද සාමාන්‍යයෙන් අර කේතක ජලය එහාට මෙහාට ගෙනියන්න මොනවාද ගොවියා ඇල මාර්ග සකස් කරනවා වගේ ඕනෑම රජ කෙනෙක්ගේ හිත් ඔනෝසෙ පුළුවන් ඇල මාර්ගයක් බවට හරවලා අපිට සාර්ථකත්වය දෙන්න. හල්ලුයා. හල්ලුයා. විශ්වාස කරව. රජුගේ සිත් දියපාරවල් බවට හරවනවා. Amen. හල්ලුයා. ඔබ විශ්වාසය යාඥාව ඊට පස්සේ ඔබ බොරු කියන්නේ කියන්නේ ඔබ විශ්වාස කළා දෙවියන් වහන්සේ දෙක කරන්න පුළුවන්. හල්ලුයා. හොඳ අප්‍රසන්නාදයක් දෙන්න. ඔබ දන්නවද වරක දෙවියන් වහන්සේ පාරාවෝ කියන රජතුමාගේ සිත දැඩි කළා. බපස්සේ බලන්න නික්මියාම 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක. දැන් මෙතන මේ අර්ථක්ෂා කියන රජතුමාගේ සිත දෙවියන් වහන්සේ පාලනය කරනවා. ඒකේ ශ්‍රා 721 තිබෙනවා. ඒ වගේම අපිට පේනවා නෙහෙමියා 2 පළවෙනි පදවල ඒක ලියා තිබෙනවා. ඒක ඔරොන්සේ ලියා තිබෙන දෙයක්. දැන් බලන්න හිතෝපදේශ පොතේ 21 31 පද. හොඳට බලන්න මේ පස්සේ බලන්න මේ හදවතට ගන්න මේ වචන. ස්වාමීන් වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත. ස්වාමීන් වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් මන්ත්‍රණයක්වත් නුවණක්වත් නැහැ. ආමේන්.
අශ්වයා යුද්ධ දවසට සෑදී සිටියි. ආමේන්. එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන් වහන්සේගේ. ජය පැමිණෙන්නේ ස්වාමීන් වහන්සේගෙන්. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේට විරුද්ධ එකම මන්ත්‍රණයක්වත් නැහැ. ආමේන්. ඒක විශ්වාස කරා නෙහිමියා. ඒ නිසා මේ උදෑසන ඔබ විශ්වාස කළා යාඥා කළා වූ දෙය දෙවියන් වහන්සේ සාර්ථක කරනවා. හලෙලූයා. කීකරි විශ්වාස කරන ඔබ යාඥා කරන දේ ඔබට ලැබෙන බව. ආමේන්. හලෙලූයා. ඒක විශ්වාස කරන්නේ නෙහිමියා. ඒක විශ්වාස කරා. ඔබ පැති මේවා තමයි. ඒ නිසා මේ උදෑසන මා ඔබට කියන යක්ෂයාට ඉඩ දෙන්න එපා. ඌ ඒක අල්ලගත්තා මොකද්ද? එකිනෙකා සමග සැබෑව කතා කරන්න. එපිස 4:25 කිව්වා නේද? නේමියා රජුටත් ඇත්ත කිව්වා. දෙවියන් වහන්සේ ඉදිරියේ පසුට ඇවිල්ලා රජුටත් ඇත්ත කිව්වා. ආමේන්. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ පුදුම ජයග්‍රහණයක් ගෙනදෙනවා. හලෙලූයා. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි දෙවියන් වහන්සේගේ මිනිසෙක් ලෙස රජතුමාට මුඛයෙන් කතා කරන අතරේ ඔහුගේ අතුලාන්තේ දේව සම්බන්ධතාවය ඇවිලින්න ගත්තා. බුදුන් කිතුමිනේ ඔබට තියෙන වරප්‍රසාදය මොකක්ද? ඔබ ඕනෑම වැඩක යෙදෙනකොට ඕනෑම කෙනෙක් සමග ඔබ කතා කරනකොට දන්නවද ඔබට ඇතුළතින් දෙවියන් වහන්සේට සම්බන්ධ වෙනවා. ආමේන්. හලෙලූයා. මේ විශ්වයේ අධිපතිතුමාට සමග ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකක්ද? ආත්මයේ තුල යාඥාව. හලෙලූයා. ආත්මයේ තුල යාඥාව හරි වැදගත්. ඔබ යන ඕනෑම තැනක ආත්මයේ තුල යාඥාව හරි වැදගත්. ඔබ සාමාන්‍යයෙන් කාටද පිළිතුරු දෙනවා වෙන්න පුළුවන්. ඔබ උසාවියක ඉන්න පුළුවන්, පොලිසියක ඉන්න පුළුවන්. ඔබ මේ මිනිස්සෙක් කතා කරන අතරේ ඔබේ අභ්‍යන්තරේ මෞංකාර ස්වාමීන් වහන්සේට හඬගසයි. හල්ලෙලූයා. හල්ලෙලූයා. උන්වහන්සේ සමග කල නොහැක්කක් නොමැති දෙවියන් වහන්සේ. හල්ලෙලූයා. ඔබ දන්නවද මේ උදෑසන අපි තේරුම් ගන්න පොළවේ රජවරුන් සමග අපි කතා කරන අතරේ සැබෑ රජතුමා සමග අපි අභ්‍යන්තරයෙන් ගනුදෙනු කරනකොට ඒ අභ්‍යන්තරයේ සමග බැඳිලා උන්වහන්සේ අපෝ ජයමාවත කරා ගෙන යනවා. හලෙලූයා. ඔබ දන්නවද මේ නෙහෙමියාගේ මේ ජීවිත රටාව නිසා ඒ කඩාගෙන වැටුණ ඒ ජෙරුසලමේ පවුරු දින 52ක් ඇතුළත ඔබ ගොඩනගනු ලැබුවා. හලෙලූයා. හලෙලූයා. කොහොමද? දින 52යි. නමුත් යාඥාවෙන් හිටිය දවස් 120ක් මතක තියාගන්න. ළඟිනට කියන්නේ ඒ කියන්නේ කොහොමද? යාඥාවෙන් 120ක් හිටියා. වැඩේට ගියේ දින 52යි. දැන් අපි වැඩේට ඕන තරම් කාලය දෙනවා. යාඥාවට ඉතාම අල්පය දෙනවා. ඕක තමයි අපිට වරදිලා. ඔබ දන්නවද වැඩියෙන් අපි උන්වහන්සේට කාලය දුන්නම අපිට අඩුවෙන් අපේ වැඩ කරගන්න උන්වහන්සේ ප්‍රස්තාව ලබා දෙනවා. හල්ලෙලූයා. වැඩි වෙනසකින් තොරව අපේ ජය තහවුරු කරන උන්වහන්සේ. හල්ලෙලූයා. මේ සත්‍යතාවයෙන් සබාව අල්ලගන්න. අල්ලගෙන උන්වහන්සේ ඉඩ දෙන්න ඔබේ ජීවිතේ. උන්වහන්සේ පුදුම දෙයක්, බලවත් දෙයක් ඔබේ ජීවිතේ කරන්නට යනවා. හලෙලූයා. ඒක කිසිවෙකුට වළක්වන්න බෑ. ආමේන්. දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටිනවා නම් අපිට විරුද්ධ වන්නේ කවුද? පුත්‍රයා දුන්නා වූ තැනන් වහන්සේ අනිකුත් දේ නොදී සිටිනවාද? නපුරු නුඹලාගේ ධර්මවලට යහපත් දේ දෙන්න දන්නවා නම් ස්වර්ගීය පියාණන් වහන්සේ ඊට වඩා කොපමණ වැඩියෙන් දෙන්න දන්නවාද? හලෙලූයා. හලෙලූයා. හැම කෙනෙක්ම උදෑසන අපි නැගී සිටිමු. හලෙලූයා. ගීත ගන්න ඉදිරියට පැමිණෙන්න.